සුබ දවසක් වේවා ළමයි ඔයාලා හැම කෙනෙක්ටම. අපි අද කතා කරන්නේ grade 7 වල lesson 7 එක එකේ 4 වෙනි chapter එක. හරි. මම ගොඩාක් ක්ලාස් එකේ වගේ ගොඩාක් ගැඹුරට කතා කරන්නේ නැහැ. වීඩියෝ එක දික් වෙන නිසා ඔයාලට මේක ප්‍රැක්ටිකල් කරන්න පුළුවන්. ලැබ් එකේදී කම්පියුටර් ක්ලාසස් පටන් ගත්තම ලැබ් එක ඕපන් කරාට පස්සේ ප්‍රැක්ටිකල් කොටස කරන්න පුළුවන්. අපි සාමාන්‍ය විදිහේ තියරි කොටස මේ මොනවද කියලා පැහැදිලි කරගෙන යමු. අද අපිට කතා කරන්න තියෙන ඊමේල් ඉන්ටර්ෆේස් එක. ඊමේල් account එකක අපි ඊමේල් එකක් තව කෙනෙක්ට යවුවාම හෝ අපි තව කෙනෙක්ගෙන් ආපු ඊමේල් එකක් අපිට ලැබුණාම අන්න ඒ වැඩ ටික කරගෙන යන ස්ක්‍රීන් එකට ඒ වින්ඩෝ එකට අපි කියනවා ඊමේල් ඉන්ටර්ෆේස් එකක් කියලා. ඉන්ටර්ෆේස් එක. දැන් මෙතන පෙන්නලා තියෙනවා බොහොම සරල ඉන්ටර්ෆේස් එකක්. මෙන්න මේ කියන කාරණා ටික තමයි ඊමේල් account එකක ඉන්ටර්ෆේස් එක ඇතුළත් වෙන්නේ. ඉන්ටර්ෆේස් එක ඇතුළත් වෙන්නේ. new එක, send එක, inbox, junk, trash, contact persons නේද? contact numbers. අපි මේ එක එකක් ගැන කතා කරනවා. මොකද්ද to කියන්නේ? CC කියලා අපි අදහස් කරන්නේ carbon copy, BCC blended carbon copy කියන එක, subject, attachment. මෙන්න මේ ඉන්ටර්ෆේස් එකක තියෙන මූලික buttons ටික නැත්නම් මූලික facilities මොනවාද කියලා අපි බලමු. හොඳයි අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. හරි. මුලින්ම තියෙන ඊමේල් ඇඩ්‍රස් එකක්. ඊමේල් ඇඩ්‍රස් එකේ දීලා තියෙනවා අපිට saman@edupub.gov.lk. saman කියලා මෙතන මුලින් අදහස් කරන කොට තමයි අපේ ඊමේල් එකේ නම user name එක. at එකෙන් පස්සේ තියෙන්නේ domain name එක. දැන් මගේ ගත්තොත් frankimation@gmail.com. ତර gmail.com කියලා කියන්නේ domain එක. frankimation කියන්නේ user name එක. මෙන්න මේ විදියටයි email address එකක් හැදිලා තියෙන්නේ. පුතාලා දුවලා හොඳට මතක තියාගන්න ඇඩ්‍රස් එක @ එක තිබුණොත් අපි එතනින් තමයි මේක වෙබ්සයිට් එකක් නෙවෙයි ඊමේල් ඇඩ්‍රස් එකක් කියලා අයිඩෙන්ටිෆයි කරගන්න. එක්සෑම් එකේදී ගොඩක් වෙලාවට මෙන්න මේ විදියට තමයි අහන්නේ ප්‍රශ්නයක්. In the email address saman@edupub.gov.lk, saman is the username, @ symbol is used to connect the username to other part, edupub.gov.lk after @ symbol is the domain name. lk means it is an email address in Sri Lanka, right? .lk කියලා තියෙන්න පුළුවන්, .com, .org මෙහෙම තියෙන්න පුළුවන්. lk කියන්නේ ලංකා කියන identification එක අඳුන ගැනීම. lk කියලා තියෙනවා අපි දන්නවා right මේක ලංකාවේ email address එකක් කියලා ස්පෙෂලි වෙරිෆයි කරගන්න දීලා තියෙන සිම්බල් එකක්. හරි. එහෙනම් අපි අවශ්‍ය කාරණා ටික ලියා ගන්න පුතාලා දුවලා අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. චුට්ටක් අමාරු ගතියක් තියෙනවා. හැබැයි මේක ප්‍රැක්ටිකල් එක කරාට පස්සේ ඔයාලට මේක nothing right කරගෙන යන්න පුළුවන්. පහත හිස්තැන් පුරවන්න. right. පහත හිස්තැන් පුරවන්න. fill in the blanks is below. පළවෙනි එක තියෙන compose. එහෙම නැත්නම් new. අපි කාට හරි ඊමේල් එකක් යවනවා නම් අපි new එකක් ගන්න ඕනේ. new message එකක් ගන්න ඕනේ. අන්න ඒ වගේ මෙතන මේ compose button එකක්. compose කියන වචනෙන් button එකක් තිබුණත් new කියන වචනෙන් button එකක් තිබුණත් ප්‍රශ්නයක් නැහැ. මේ දෙකෙම වෙන එකම කාරණේ. අලුතෙන් අපිට interface එකක් නැත්නම් document එකක් එනවා ඊමේල් එක type කරගෙන යන්න. දැන් සමහර වෙලාවට මේක compose new කියලා කියන්නේ දැන් Gmail account එකක් නම් Gmail කියන company එකෙන් අපිට දෙන email account එකේ නම් තියෙන්නේ compose කියන නමින් තමයි new එක අදහස් කරන්නේ. Hotmail වගේ company එකකින් නම් Microsoft එකේ Gmail account එකක් නම් අපිට තියෙන්නේ ඒකේ තියෙන්නේ new කියන tab එක නැත්නම් new එකෙන් තමයි අලුත් document එකක් ගන්න. නැත්නම් අලුත් mail එකක් යවන්න. After logging into the
email account, you can access a new email window by clicking on compose or new button. Right. ඊළඟට to කියන එක. to කියන්නේ කාටද යවන්නේ? කවුද ලැබෙන කෙනා? මේ කාටද යවන්නේ? The address here specifies the recipient email address. ලබන්නාගේ විද්‍යුත් ලිපිනේ. right. දැන් මම යවනවා නම් සමන්ට සමන්ගේ ඇඩ්‍රස් එක තමයි අපි ටයිප් කරන්නේ. සමන්ගේ ඊමේල් ඇඩ්‍රස් එක තමයි අපි to කියන තැන ටයිප් කරන්නේ. right. ඊළඟට මේ පුතාලට දීලා තිනවා carbon copy CC කියලා තැනක්, එතන හිස් තැනක්. මෙම ලිපිනේ පිටපත් යවිය යුතු පුද්ගලයන්ගේ විද්‍යුත් ලිපින සඳහන් කරයි. දැන් අපි කිව්වා එකම ඊමේල් එක අපිට ගොඩ දෙනෙකුට යවන්න පුළුවන් කියලා. එහෙනම් දැන් to කියන්නේ සමන්ට මුලින්ම යවුවා right. ඊළඟට අපිට CC කියන තැන අනිත් ඊමේල් ඇඩ්‍රසස් ටික ටයිප් කරගෙන යන්න පුළුවන්. කමා එකක් දාන්න. කමා එකෙන් තමයි අපි සෙපරේට් කරන්නේ මේල් ඇඩ්‍රස් එකක් අනිත් කෙනාගේ මේල් ඇඩ්‍රස් එකකින්. Addresses indicate the email addresses of the person to whom copies should be sent. පිට යවන්න ඕන අනිත් අයගේ ඇඩ්‍රස් ටික ටයිප් කරගෙන යන්න පුළුවන්. ඊළඟට තියෙනවා පුතේ BCC blended carbon copy කියන එක. මෙම කොටසටත් අපි කොපි එකක් දැම්මොත්, කොපි කරලා දැම්මොත් ඇඩ්‍රස් ටික මෙම කොටසේ සඳහන් කළ විද්‍යුත් තැපැල් ලිපින 2 සහ CC ලිපින සඳහන් පුද්ගලයන්ට නොපෙනෙන නමුත් BCC හි සඳහන් කළ විද්‍යුත් තැපැල් ලිපින හිමියන්ට 2 සහ CC සඳහන් ලිපින සියල්ල පෙන්නුම් කරනවා. හොඳ අවධානයෙන් අහන්න. මේක දැන් මම එක පාට කිව්වම තේරෙන එකක් නැහැ. හොඳට 3-4 පාරක් කියවන්න. එතකොට මේ පැටලි ගතිය යනවා. The email addresses listed in the section are invisible to individuals with to and CC addresses, but all addresses in to and CC are shown to email holders listed in BCC. right. එහෙනම් මේ දෙට සම්පූර්ණ කරගෙන යමු ටියුට් එක. අපි ප්‍රැක්ටිකල් එක කරද්දි මම කරලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට කොහොමද මේක ප්‍රැක්ටිකලි වෙන්නේ කියලා ලැබ් එකේදී. පහත දැක්වෙන්නේ සුබ පැතුම් පණිවිඩයක් එවීම සඳහා සකස් කළ ඊමේල් පණිවිඩයකි to CC BCC යන ස්ථානවල සඳහන් කළ ඊ තැපැල් ලිපිනය. මේදී මීනාට අමර හා නයනා යන දෙදෙනාගේ මේ තැපැල් ලිපින දිස් වෙනවා. නයනාට දිස්වන්නේ අමරගේ තැපැල් ලිපිනේ පමණි. එසේම අමරට දිස්වන්නේ නයනාගේ තැපැල් ලිපිනේ පමණකි. හොඳට කියවන්න මේක. Given below are email addresses mentioned in to CC and BCC of an email message created to send and greeting messages. Here, Meena can see both email addresses of Amara and Nayana. Nayana can only see the email addresses of Amara. Similarly, Amara can only see Nayana's email addresses. Right. You can read this be carefully and then you can understand. right. අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. හරි. දැන් හිස්තැන් පුරවන්න දාලා තින්නේ. අපි කලිනුත් කිව්වා මොනවද මේ හිස්තැන් වලට දාන්නේ කියලා. ඉංග්‍රීසි මීඩියම් කරන ළමයි ඉන්නවා මම දන්නවා. සිංහල මීඩියම් කරන ළමයි ඉන්නවා. දෙකොල්ලන්ටම පහසුවක් වෙන්න තමයි මේ සිංහල මීඩියම් කරන අයට සිංහල කොටස ස්ලයිඩ් එක තියෙනවා. ඉංග්‍රීසි මීඩියම් කරන ළමයින්ට ඉංග්‍රීසි කොටස තියෙන ස්ලයිඩ් එක තියෙනවා. මේ දෙකම යූස් කරන ගොඩක් වැදගත්. එතකොට ඔයාලට භාෂා දෙකෙන් මේක හරියට තේරුම් ගන්න පුළුවන්. සමහර කෙනෙක් ඉංග්‍රීසි මීඩියම් කරත් එයාලට සමහර වචන තේරුම් ගන්න බැරි වුණොත් සිංහල එක රීඩ් කරන්න පුළුවන්. සබ්ජෙක්ට් එකේදී කියන්නේ විද්‍යුත් තැපැල් ලිපිනයට අදාළ මාතෘකාව මේ සඳහන් කරනවා. මේ ඊමේල් වින්ඩෝ එකේ සබ්ජෙක්ට් කියන්නේ අපි මොකක් ගැනද මේ ඊමේල් එක යවන්නේ regarding මොකක් සම්බන්ධවද මේක යවන්නේ. අපි එක දාන්න ඕන මාතෘකාව. attachment එකක්. මොකද attachment එකක් කියලා කියන්නේ? අපිට ඊමේල් එකක දීලා තියෙන තව facility එකක් තමයි පුතේ attachment කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට document එකේ type කරන්න text එක විතරයි පුළුවන්. document එකේ අපි ලියුමක් type කරනවා වගේ mail එක type කරගෙන යනවා. හැබැයි මට පින්තූරයක් දාන්න ඕනි, Excel වල කරපු ගණන් ටිකක් මේකට යවන්න ඕනි, තව Word වල කරමු ලියුමක්, PowerPoint වලින් කරපු presentation එකක් attach කරලා යවන්න ඕනි. එහෙනම් අන්න ෆයිල් එකක් attach කරලා යවන්න තමයි මෙතනදී attachment කියන බටන් එක තියෙන්නේ. ඒ facility එක තියෙන්නේ. attachment click කරලා computer එකේ save කරලා තියෙන ෆයිල් එක select කරාම
ඇටච් වෙනවා ඊමේල් එකට අපි යවන. හරි ඉන්බොක්ස් එක. දැන් ඉන්බොක්ස් එකේ තමයි අපිට කවුරු හරි මොනවා හරි මේල් එකක් එවනවා යාළුවන්ගෙන්. හරි කම්පැනි එකකින් හරි මේල් එකක් ආවම අපි ඉන්බොක්ස් එකේ තියෙන. සෙන්ට් එකේ තමයි තියෙන්නේ මොනවද? අපි තව කාට හරි යවපු එකක්. වෙලාවයි දවසයි මේකත් එක්ක තමයි මේ සෙන්ට් බොක්ස් එකේ තියෙන්නේ. අර ෆෝන් එකේ මැසේජස් වල සෙන්ට් එක වගේම තමයි. මේකේ අමතර එකක් තියෙනවා ජංක් නැත්නම් ස්පෑම්. මේක ඉතාම වැදගත්. මොකද මුල් කාලේදී හරි කරදරයි විවිධ කම්පනීස් වලින් විවිධ ප්‍රොමෝෂන්ස් වලට අපේ ඊමේල් ඇඩ්‍රස් අරගෙන අපිට දවසකට ඊමේල් 30 40ක් නිකන් එනවා. කොහෙන් හරි හොයාගෙන අපේ ඊමේල් ඇඩ්‍රස් එක. මේක හරි කරදරයක්. ඇයි ඉතින් අපිට වැදගත් ඒවත් තියෙනවා ඒ අස්සට මේකත් එක්ක මේව එක්කම බලන්න ගියාම මානසයට වෙහෙසයි. වෙහෙස කරයි. ඒක නිසා මේ ජංක් ස්පෑම් කියන එක ඊට පස්සේ ආපු ඔප්ෂන් එකක්. මේක ගොඩක් වැදගත්. එයාලා මේ වගේ කම්පනීස් වලින් එන අපිත් දන්නේ නැති කම්පනීස් වලින් එන මෙන්න මේ ටික ඒගොල්ලන් ෆිල්ටර් කරලා මේ ජංක් එහෙම නැත්නම් ස්පෑම් කියන කැටගරි එකට දාලා තිනවා. ට්‍රෑෂ් එක මේකත් ගොඩක් වැදගත්. අපිට අමතක වෙලා හරි අපිට වැදගත් ඊමේල් එකක් අපි ඩිලීට් කරොත් එහෙම මුලින්ම මේ ට්‍රෑෂ් එකට යනවා. ට්‍රෑෂ් කියන ෆෝල්ඩර් එකට යනවා. නැත්නම් ට්‍රෑෂ් කියන කන්ටෙන්ට් එකට මේ මේල් එක යනවා. ඊට පස්සේ අපිට ඕන ආයි ගිහිල්ලා ගන්නත් පුළුවන්. හරියට මේක අපේ ඩස්බින් එක වගේ. අපි කොලයක් ගුලි කරලා ඩස්බින් එකට දැම්මම ඩස්බින් එක අස් කරන එක ඩස්බින් එකේ තියෙනවනේ. අපිට ඕන ආයි ඒක ගන්න පුළුවන්. කන්ටැක්ට්. දැන් හැමතිස්සෙම ඊමේල් ඇඩ්‍රසස් ටයිප් කර ඉන්න ඕනේ නැහැ. අපි ඊමේල් ඇඩ්‍රස් ටික ටයිප් කරලා තියාගත්තම අපිට අවශ්‍යයිගේ ෆෝන් නම්බර්ස් වගේ ටක් ගාලා ඊමේල් එකක් යවනවා නම් මුල් අකුර ක්ලික් කරපු ගමන් මුල් අකුරු දෙක ක්ලික් කරනකොට ඊමේල් ඇඩ්‍රස් එක ඩිස්ප්ලේ වෙනවා. එහෙනම් අපිට ටික් කරලා එතනට සිලෙක්ට් කරන්න විතරයි තියෙන්නේ. ඇඩ්‍රස් එක එතනට එනවා. fill in the blanks English medium කරන අපේ දුවල පුතාලා මේ කොටස තමයි සම්පූර්ණ කරගන්න ඕනි. subject මම අර කිව්වා වගේ here is the title or the email addresses. email address එක title එක. Another one is attachment. If there are other files to be attached with these email addresses, it can be done by clicking on this tool. If you want to attach the Excel file, something like that, PowerPoint file, you can attach by clicking the attachment tab. Right. Inbox එක including emails sent by outsiders, new or unopened emails appear in the bold. You can see who sent the email and who has it. Right. Inbox එක තමයි මේ තියෙන්නේ අපි සාමාන්‍යයෙන් කලින් කතා කරපු වගේ. අපි රීඩ් කරපු නැතිව බෝල්ඩ් වෙලා තියෙනවා. රීඩ් කරාට පස්සේ මේල් එක බෝල්ඩ් වෙලා තියෙන ගතිය අයින් වෙලා යනවා. sent එක including email sent by team slaves. අපි send කරන messages අර වගේම junk එක නැත්නම් spam folder එක. Include emails that are classified as unwanted or useless. Right. Trash. Deleted email are temporarily stored. අපි delete කරන ඒවා temporarily store වෙලා තියෙන්නේ trash folder එකේ නැත්නම් trash කියන content එකේ. Contacts emails, addresses and contact information. If you want to contact another day, you can save the contact list. Now friends, email addresses. අපි මේක ප්‍රැක්ටිකලි කරමු. එතකොට ඔයාලට මේක ගොඩාක් තරව වෙනවා. පැහැදිලි වෙනවා මොකද්ද මේකේ වෙන්නේ කියන කාරණාව. හොඳයි. අපි ඊළඟ chapter එකේදී කතා කරමු HTML language එක සම්බන්ධව. එහෙනම් දුවල පුතාලා පරිස්සමෙන් ඉන්න. හැමෝටම බොහොම ස්තුතියි.